අංගුත්තර නිකායේ අටක නිපාතයේ තියෙනවා භූමිචාල කියලා සූත්‍රයක්. මේ සූත්‍ර කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගෙන් යම් කිසි කෙනෙක් ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් විචාරනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ යමක් කියලා දෙනවා. අන්න ඒ විදිහට කියලා දීම වශයෙන් දේශනා කරපු ධර්මයට කියනවා සූත්‍ර කියලා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ කාට හරි පින්වත් සත්‍යය දැකලා නිවන් දකින්න පුළුවන් කෙනෙක් දැකලා ධර්මානුශාසනාවක් කරනවා. එතකොට ඒවට කියනවා මේ අනුශාසනාවන් සූත්‍ර කියලා කියනවා. එතකොට මේ වගේ එක සූත්‍රයක් තමයි මේ භූමිචාල සූත්‍රය කියලා කියන්නේ. ඇහෙන්නේ නැද්ද? හොඳයි. එතකොට බලමු මේ සූත්‍රය කොහොමද පැහැදිලි කරන්නේ කියලා. මේ භූමිචාල සූත්‍රය. භූමිචාල කියලා කියන්නේ මොකක්ද? භූමිචාල කියලා කියන්නේ පොළොව සැලවීම කියන එක තමයි. මේ සූත්‍රයේ නම භූමිචාල. පොළොව සැලවීමක් ගැන තමයි මේ සූත්‍රයෙන් පැහැදිලි කරන්නේ. ඒකට මේකේ මුලින්ම පැහැදිලි කරනවා. දැන් සාමාන්‍ය මේ සූත්‍ර පටන් ගන්නකොට මුලින්ම මේ සූත්‍රය දේශනා කරන කාලේ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන තමයි මේ සූත්‍රවල මුලින්ම ප්‍රකාශ කරන්නේ. වැඩ හිටපු තැන. එතකොට ඒකං සමයං භගවා වේශාලියං විහෙරති මහා වනේ කෝටාගාර ශාලාය. පැහැදිලි කරනවා එක් සමයක බුදුරජාණන් වහන්සේ මේ විශාලා මහනුවර කෝටාගාර ශාලාවේ වැඩ වාසය කරනවා. විශාලා මහනුවර කෝටාගාර ශාලාව දැකලා තියෙනවා. දඹදිව දීපය දැකලා ඇති. අර විශාලා මහනුවර අර ලොකු සිංහ කුළුණක් එක්ක තියෙන්නේ නේද? මේ කෝටාගාර ශාලාව කියලා කියන්නේ එක්තරා විහාරස්ථානයක්. කියන්නේ වැඩ හිටපු තැනක් බුදුරජාණන් සංඝාවාසය. කුසිනාරාව පැත්තට සිංහෙක් නේද? සිංහෙක් කුසිනාරාව පැත්ත හැරිලා ඉන්න ලොකු ගල් කුළුණක් තියෙනවා. අදට මේක තමයි මේ විශාලා මහනුවර කෝටාගාර ශාලාව කියලා කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විශාලා මහනුවර කෝටාගාර ශාලාව කියන මේ විහාරස්ථාන තමයි මේ කාලේ වැඩ ඉන්නේ. එතකොට ඊට පස්සේ පැහැදිලි කරනවා අතකෝ භගවා පුප්පන්න සමයන් නිවාසෙත්තා පත්ත චීවර මාදාය වේශාලියන් පින්ඩාය පාවිසි. බුදුරජාණන් වහන්සේලා එක දවසක් මේ උදේ උන්වහන්සේ පාත්‍රයක් අරගෙන පින්ඩපාතේ වැඩම කරනවා. ඉතින් පින්ඩපාතේ වැඩම කරන්නේ මේ විශාලා මහනුවරට. ඒ කියන්නේ කෝටාගාර ශාලාව අවට තිබුණු ගෙවල් වලට තමයි පින්ඩපාතේ වැඩම කරන්නේ. අනිත් එක තමයි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සූත්‍රය දේශනා කරන මේ දවස වෙනකොට උන්වහන්සේට ආයුෂ කොච්චරද? අවුරුදු 79යි මාස 9යි. අවුරුදු 79යි මාස 9යි. ඒ කියන්නේ මේ නවම්පුර 15ක් කොහේ දවසක් මේ. නවම්පුර 15ක් කොහේ දවසක්. ඊට පස්සේ නවම් මැදින් වක් වෙසක්. එතකොට දැන් පින්ඩපාතේ වැඩම කරලා කෝටාගාර ශාලාවට නැවතත් වැඩම කරලා දාන වළඳලා දවල් කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ගන්හාහි ආනන්ද නිසීදන යේන චාපාලං චේතියං තේනුපසංකමිස්සා දිවා විහාරයි. ආනන්දය පත්කඩේ ගන්න අපිට දවල් කාලේ විවේකයෙන් ඉඳ මේ චාපාල කියන චෛත්‍ය ස්ථානයට වැඩම කරන්න ඕනේ. දවල් කාලේ විවේකයෙන් ඉන්නවා කියලා කියන්නේ
එදා කාලේ ස්වාමීන් වහන්සේලා දැන් වික්ෂුණීන් වහන්සේලාත් එහෙමයි දානි වළඳලා දවල් කාලේ ටිකක් විවේකීව ඉන්න. මොකොත් නොකර පොඩ්ඩක් විවේකීව ඉන්න යම් තැනකට වැඩම කරලා තියෙනවා. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියන ආනන්දේ පත්තලිය ගන්න අපි මේ චාපාල චෛත්‍ය ස්ථානයට වැඩම කරන්න ඕනේ දවල් කාලේ විවේකීව ඉන්න. පත්තලිය කියන්නේ මොකක්ද? අපි මේ ඉඳ ගන්න පාවිච්චි කරන අපි කියන්නේ නිසීදනය කියලානේ. නිසීදනය කියලා කියනවා. නිසීදනයටම පාලිය නිසීදනය කියනවා අපි සිංහලෙන් පත්කඩේ කියලා. ඒක සාමාන්‍යයෙන් Tamanට ඉඳගෙන ඉන්න පුළුවන් ප්‍රමාණය සාමාන්‍යයෙන් අඩි 3 වගේ වැඩි කැලලක්. නිසීදනය පත්කඩේ. අයි මේ පත්කඩේ ගන්න කියලා කියන්නේ. ඒ තැනට ගිහිල්ලා ඒක බිම එලාගෙන ඒක උඩ තමයි වැඩේ. ඒක කොහෙට උනත් ගියත් තව ස්වාමීන් වහන්සේ කෙනෙකුට වන්දනා කරනවා නම් ඒක බිමට දාලා ඒක උඩ ඉඳලා තමයි වන්දනා කරන්නේ. ඇයි? සිවුරු වල සිවුරු අපවිත්‍ර වෙන නිසා බිම ගෑවෙනවා. ඒ නිසා පත්කඩේ දාලා ඒක උඩ ඉඳලා තමයි වන්දනා කරන්නේ. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ කියා සිටින ආනන්දේ පත්කඩේ ගන්න අපි චාපාල චෛත්‍ය ස්ථානයට යනවා. මේ චාපාල චෛත්‍ය ස්ථානය කියලා කියන්නේ චෛත්‍යයක් තිබුණ තැනක් නෙවෙයි. මේක පැහැදිලි කරනවා මේ චාපාල කියලා මේ චාපාල කියලා ඉඳලා තියෙනවා ඒ කාලේ යක්ෂයෙක්. යක්ෂයෙක් කියලා කියන්නේ එක්තරා දිව්‍ය කොට්ටාසයක් නේ යක්ෂයෙක් කියන්නේ. මේ චාපාල කියන යක්ෂයාට පුද පූජා පවත්වපු තැන තමයි මේ චාපාල පූජනීය ස්ථානය කියලා ඒ කාලේ කියලා තියෙනවා. එතන හදලා තියෙනවා බුදුරජාණන් වහන්සේට ඉන්න සම්මාසලට වැඩ සිටින්න විහාරස්ථානය. ඒකට තමයි මේ චාපාල චෛත්‍ය ස්ථානය කියලා කියන්නේ. අපි අර දැන් මොකක් හරි වෘක්ෂයක් ගත්තාම ඒකට වන්දනාමාන කරනවා නම් ඒකත් අපි සාමාන්‍යයෙන් අද හඳුන්වන එක චෛත්‍ය ස්ථානයක්. වැඳුම් පිදුම් ලබන ස්ථානයක්. ඒ අර්ථයෙන් තමයි මෙතන මේ චාපාල චෛත්‍ය ස්ථානය කියලා කියන්නේ. එවං බන්තේතිකෝ ආයස්ම ආනන්දෝ භගවතෝ පටිච්චුත්වා නිසීදන මාදාය භගවන්තං පිට්ඨිතෝ අනුබන්. ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි එහෙමයි කියලා පත්කඩේත් අරගෙන බුදුරජාණන් වහන්සේ පසුපසම යනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ල වගේ උන්වහන්සේට උපස්ථාන කරමින් රාත්‍රී කාලෙටවත් මේ සැතපෙන්නේ නැහැ කියනවා හරියට. බුදුරජාණන් වහන්සේ සැතපුණාට පස්සේ පන්දමක් අරගෙන බුදුරජාණන් වහන්සේගේ කුටිය වටේට උන්වහන්සේ වැඩම කරනවා. එච්චර බුදුරජාණන් වහන්සේට ලෙන්ගත්. බුදුරජාණන් වහන්සේගේ සියලුම වතාවත් කරනවා. අවුරුදු 25ක් මේක දිගට කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ තමන් වහන්සේ ඉන්නකම වත කරනවා. බුදුරජාණන් වහන්සේ ඉන්නකොට ඒ කරපු සියල්ලම බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පෑවක් කරනවා. ඊට පස්සේ ඉති පැහැදිලි අතකෝ භගවා යේන චාපාලං චේත්‍යං තේන උපසංඛමිත්වා පඤ්ඤාත්ති ආසනේ නිසීදි. බුදුරජාණන් වහන්සේ චාපාල කියන විහාරස්ථානයේ වැඩම කරාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ පත්කඩේ බිම දානවා. හතරනවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රමණීය ආනන්ද වේසාලි. ආනන්දේ මේ විශාල මහනුවර බොහොම රමණීයයි. මේ රමණීයයි කියලා කියන්නේ ඉතින් බොහොම හොඳයි. පින්ඩ පාතේ උනත් හොඳට ලැබෙනවා.
ඒ වගේම ධර්මයට ලැබි මිනිස්සු ඉන්නවා. මේ අදහසින් තමයි මේ කියන්නේ. ඊට පස්සේ පැහැදිලි කරනවා රමණීයං උදේන චේතිය. මේ උදේන කියන විහාරස්ථානය බොහෝ රමණීය තැනක්. මේ විදිහට තැන් 7ක් ගැන බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඊළඟට රමණීයං ගෝතමකං චේතිය. ගෝතමක කියන මේ විහාරස්ථානය බොහොම රමණීයයි. සත්තම්බං චේතියං රමණීය. සත්තම්බ කියන ස්ථානියත් රමණීයයි. බහුපුත්තං කියන ස්ථානයේ රමණීයයි. සාරන්දදං චේතියං. සාරන්දද කියන ස්ථානියත් රමණීයයි. චාපාලං චේතියං. චාපාල කියන ස්ථානයේ කියන්නේ දැන් උන්වහන්සේ වැඩ ඉන්න තැන බොහොම රමණීයයි. ඊට පස්සේ පැහැදිලි කරනවා ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා යස්ස කස්සච ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා ආකංකමානෝසු ආනන්ද කප්පං වාතිට්ඨය කප්පාව සේසං වා. මෙතනදි කියන්නේ ආනන්දය මේ ඉද්ධිපාද ධර්මය 4 හොඳට දියුණු කරගත්තු කෙනෙකුට. තාම හොඳින් දියුණු කරගත්තු කෙනෙකුට සාමාන්‍ය පරමාවශ්‍ය කාලෙම ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා ටිකක් වැඩිපුර ඉන්නත් පුළුවන්. ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද? මේ ඉද්ධිපාද ධර්ම 4 දියුණු කරගත්තු කෙනෙකුට ඒ කාලේ මිනිසුන්ගේ පරමාවශ්‍ය සම්පූර්ණ විදියට ඒ කියන්නේ සම්පූර්ණ කරමින් ඉන්න පුළුවන්. සම්පූර්ණ පරමාවශ්‍ය ඉන්න පුළුවන්. ඒ කාලේ කීයද පරමාවශ්‍ය? 120. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඒ කාලේ පරමාවශ්‍ය අවුරුදු 100යි. අවුරුදු 100යි. එතකොට ඊට ඒ කියන්නේ මේ 이르දිපාද ධර්ම 4 මේ කාලේ දියුණු කරගත් ඒ කියන්නේ බුද්ධ කාලේ දියුණු කරගත්තු කෙනෙකුට ආනන්දය අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් ඊට වඩා ටිකක් වැඩිපුර ඉන්න පුළුවන්. 이르දිපාද ධර්ම කියන්නේ මොනවද? ඡන්ද චිත්ත විරිය විමර්ශන. 이르දිපාද කියන්නේ ඇයි? 이르දි කියලා කියන්නේ මේ ධ්‍යාන මාර්ගඵලවලට. ඒ කියන 이르දි වලට පාදක වෙන ධර්ම වලට කියනවා නැත්නම් ඒ උපදව ගන්න උපකාර වෙන හේතු උපකාර වෙන ධර්ම වලට කියනවා 이르දිපාද කියලා. එතකොට ඡන්දය කියලා කියන්නේ කරනු කැමැති බව. අපිට ධ්‍යාන උපදවන්න නම් මාර්ගඵල උපදවන්න නම් මොකක්ද තියෙන්නේ? ඡන්දයක් කැමැත්තක් බලවත් කැමැත්තක්. මේක තමයි ඡන්ද 이르දිපාදය. බලවත් කැමැත්තක්. නැත්නම් අපි මොකද වෙන්නේ? මෙතන ඡන්ද ඉද්ධිපාද කියලා කියන්නේ ඕනම බාධකයක් ආවොත් නැඩගෙන ඒ තැනට යන්න පුළුවන් බලවත් ඡන්දය. අපිට මේ අද මේ ධ්‍යාන මාර්ගඵල උපදවන්න අපහසු වෙයි. බලවත් ඡන්දේ නැහැ. මොකද දැන් මෙහෙට ආවට පස්සේ ඔන්න ඡන්දේ ඇති වෙනවා. ගෙදර ගියපු ගමන් ආයෙ මේක නැති වෙනවා. ඊළඟ පොයට ආයෙ එනකොට ආයෙ ඇති වෙනවා. ආයෙ ගෙදර යනකොට නැති වෙනවා. එහෙම වෙනවා. ඊට පස්සේ චිත්තය කියන්නේ මේ ධ්‍යාන මාර්ගඵල උපදවා ගන්නට මේ තියෙන බලවත් හිත. බලවත් හිතක් තියෙනවා. බලවත් අදිෂ්ඨානයක් තියෙනවා. තමයි චිත්තය කියලා කියන්නේ. එහෙම බලවත් සිතක් තියෙනවා නම් මොනතරම් බාධක ආවත් භාවනාව කරනවා. නේද? ගෙදරට ගියාට පස්සේ මොනතරම් මේ වැඩ රාජකාරී තිබුණත් භාවනාව කරනවා. එතකොට මේ චිත්තේ බලවත් චිත්ත ඉද්ධිපාදේ නැත්තම් ඉස්සරහට යන්න බෑ. ඊළඟට විරිය ඉද්ධිපාද. වීරියක් තියෙනවා. බලවත් වීරියක් තියෙනවා. ඒක අකුසල් මත වෙනකොට ඒවා යටපත් කරන්න කුසල් උපදවා ගන්න මේකට ලොකු වීරියක් අවශ්‍යයි. මේක තමයි වීරිය ඉද්ධිපාදේ. ඊට පස්සේ විමර්ශන කියන්නේ ප්‍රඥාව. බලවත් ප්‍රඥාව.
ඒ වෙලාවේ කළ යුතු දේවල් හොඳින් තේරුම් ගන්න පුළුවන්. කළ යුතු මොකක්ද කියලා තීරණය කරගන්න හොඳ ප්‍රඥාවක් තියෙන බලවත් ප්‍රඥාවක්. අන්න එතකොට මේවා බලවත් භාවයේ තියෙනවා කියලා කියන්නේ ඉර්ධිපාද ධර්ම හොඳින් තියෙනවා. එතකොට ඒකනේ අපේ බෝධිසත්වයන් වහන්සේ අර මාරදිව්‍ය පුත්‍රයා කෙනෙකුට මේ බුද්ධත්වයට ගෝමුල වැඩ ඉනකොට මාරදිව්‍ය පුත්‍රයා සේනාවක් එක්ක එනකොටවත් පසුබැස්සේ නැහැ. පසුබැස්සේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දය මේ සතර ඉද්ධිපාද ධර්මයන් තටම ප්‍රගුණ කරලා තියෙන කෙනෙකුට ඕනනම් පරමාර්ථම ජීවත් වෙලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා තව ටිකක් වැඩිපුර ඉන්න පුළුවන්. ඊට පස්සේ පැහැදිලි කරනවා තථාගතස්සකෝ ආනන්ද චත්තාරෝ ඉද්ධිපාදා භාවිතා බහුලීකතා ආකංකමානෝ ආනන්ද තථාගතෝ කප්පං වාතිට්ඨිය කප්පාවශේෂං. ආනන්දේ මේ තථාගතයන් වහන්සේට මේ ඉද්ධිපාද ධර්ම හතර අන් කිසිම කෙනෙකුට වඩා වැඩිලා තියෙනවා. ඒ නිසා මේ තථාගතයන් වහන්සේට පරමාර්ථම ඉන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා තව ටිකක් වැඩිපුර ඉන්නත් පුළුවන්, ජීවත් වෙන්නත් පුළුවන්. ඉතින් මෙහෙම කියනකොට දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ නිහඬයි. ආනන්ද ස්වාමීන් වහන්සේ නිහඬයි, මොකුත් කිව්වේ නැහැ. ඊට පස්සේ නැවත බුදුරජාණන් වහන්සේ තව පොඩ්ඩක් වෙලා ගියාට පස්සේ නැවත කියනවා මේ ဒ ුතියම්පිකෝ භගව. දෙවෙනුවත් කියනවා ආනන්දය මේ ඉද්ධිපාද ධර්ම හතර හොඳට වැඩිලා තියෙන කෙනෙකුට ඕනනම් පරමාර්ථ ජීවත් වෙන්නත් පුළුවන්, ඊට වඩා වැඩිපුර ටිකක් ඉන්නත් පුළුවන්. මේ තථාගතයන් වහන්සේට මේ ඉද්ධිපාද ධර්ම හතර උත්තටම වැඩිලා තියෙනවා. ලෝකෙ වෙන කිසිම කෙනෙකුට නැති තරමට වැඩිලා තියෙනවා. ඉතින් තථාගතයන් වහන්සේට ඕන අවුරුදු 100ක් ඉන්නත් පුළුවන්. ඊට වඩා ටිකක් වැඩිපුර ඉන්නත් පුළුවන්. මේ දෙවෙනි වතාවටත් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ නිහඬයි. ඇයි මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම කියන්නේ? දැන් මේ ආයු සංස්කාර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඊට පස්සේ දැන් ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ නිහඬ ඉන්නකොට නැවතත් බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවට කියනවා ආනන්දය මේ ඉද්ධිපාද හතර යම් කෙනෙකුට හොඳින් වැඩිලා තියෙනවා නම් අන්නේ තැනත්තට පරමාර්ථ ජීවත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා ටිකක් වැඩිපුර ඉන්නත් පුළුවන්. ආනන්දය තථාගතයන් වහන්සේට හොඳින් ඉද්ධිපාද ධර්ම වැඩිලායි තියෙන්නේ. ඒ නිසා පරමාර්ථම ජීවත් වෙන්නත් පුළුවන්, ඊට වඩා ටිකක් වැඩිපුර ඉන්නත් පුළුවන්. තුන්වෙනි වතාවටත් ආනන්ද ස්වාමීන් වහන්සේ නිහඬයි. ඇයි මේ මොකද කියන්නේ නැත්තේ? ආනන්ද ස්වාමීන් වහන්සේට මේක තේරුන්නේ නැත්තේ. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ මේ කෙලින් කිව්ව නෙවෙයිනේ. පරියායෙන් කියන්නේ. කෙලින්ම කියනවා නම් මොකද්ද කියන්නේ? ආනන්දේ මට මේ තව වැඩි කාලයක් මේ අවුරුදු 100ක් වුණත් ඉන්න පුළුවන්, ඊටත් වැඩි ඉන්නත් පුළුවන්. ඔබ වහන්සේ මට ඉතින් ආරාධනාවක් කරන්න කියලා එහෙම තමයි මේ කියන්නේ. මම දැන් එහෙම කිව්වේ නැහැ. කිව්වේ තථාගතයන් වහන්සේට ඉන්න පුළුවන් මෙච්චර. ආනන්ද ස්වාමීන් වහන්සේට දැන් ආනන්ද ස්වාමීන් නිහඬයි, මොකුත් කියන්නේ. ආනන්ද ස්වාමීන්ට තේරුනේ නැහැ කියලා කියන්න බෑනේ. උන්වහන්සේනේ මේ බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ධර්මي දරාගෙන හිටියේ. අර සිහියෙන් අග්‍රයි සතිමන්ත ගතිමන්ත මේ විදිහේ මොන තරම් ප්‍රඥාවක් තිබුණාද? නමුත් උන්වහන්සේට මේක හිතට වැටුනේ නැහැ. හිතට ග්‍රහණය වුණේ නැහැ මේ කියපු දේ. මොකද හේතුව?
යතාතම් මාරේන පරියුක්තිත චිත්තෝ. පැහැදිලි කරනවා. මාරයා සිත ආවරණය කරව. මාර දිව්‍ය පුත්‍රයා සිත ආවරණය කරලා මේක තේරෙන්න දෙන්නේ නැතුව. එතකොට දැන් කොහොමද මේ ආවරණය කරලා තියෙන්නේ? මාර දිව්‍ය පුත්‍රයයි මේ ආවරණය කරන්නේ. දැන් මාර දිව්‍ය පුත්‍රයා මේ වෙලාවේදී මොකද කරලා තියෙන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේට මේක හිතට වැටෙන්න දෙන්නේ නැතුව හිත ආවරණය කරලා. ඒක කරනවා මාර දිව්‍ය පුත්‍රයා කියන්නේ කවුද? මාර දිව්‍ය පුත්‍රයා කියලා කියන්නේ දිව්‍ය ලෝක 6න් ඉහළම දිව්‍ය ලෝකේ සැප සම්පත් වැඩිම දිව්‍ය ලෝකේ ප්‍රධාන දිව්‍ය රාජයා. වසවර්ති දිව්‍ය පුත්‍රයා කියලා අපි කියන්නේ වසවර්ති. එයා තමයි මාර දිව්‍ය පුත්‍රයා බවට පත් වෙන්නේ. ඒ මොකද? සැප සම්පත් වැඩිම කෙනා කැමති නැහැ අනිත් අය එතෙන්ද එනවට. හැමතැනම දාවකනේ තියෙන්නේ. නේද? සැප සම්පත් වැඩිම කෙනා ඒ පැත්තට හරි කවුරු හරි එනවා නම් මොකද කරන්නේ? කල් තියාම අයින් කරන්න තමයි බලන්නේ. ඒ වගේම එයාගෙන් උඩට යනවට කැමතිත් නැහැ. එයා පව කරලා ලක්ම ලෝක පැත්තට යනවට කැමතිත් නැහැ. එයා කැමති කොහම ඉන්නවටද? අකුසල් කරගෙන අපායට යනවා නම් එයා කැමති. උඩට එනවට කැමති නැහැ. එතකොට මාර දිව්‍ය පුත්‍රයාගේ මේක තමයි ස්වરૂපේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඔන්න කොහේ හරි බණක් කියන්න යනකොටම දැන් එක තැනක දේශනා කරන භික්ෂුන් වහන්සේලාට මේ රූපේ අනිත්‍යයි වේදනාව අනිත්‍යයි කියලා දේශනා කරන්න යනකොටම මෙන්න කකුලේ මඩ ගාගෙන නගලකුත් කරේ තියාගෙන කෙවිතකුත් අරගෙන මිනිස්සෙක් ඇවිල්ලා එතන යන ගමන් අහනවා මේ භාග්‍යතුන් වහන්සේ මේ මගේ හරක් ටික දැක්කද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ බලනවා කවුද මේ? අන්න බලනකොට දක්නවා මේ මාර දිව්‍ය පුත්‍රයා මේ බණට බාධා කරන්න මේ දැස්ති. කැමති නැහැ අර විදියට වික්ෂුන් වහන්සේලා මේ ධර්මයේ තේරුම් ගන්නවට. මේ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මාරේ නුඹට මොනවටද හරක් කියලා අහනවා. එතකොට දැනගන්න මම දැනගත්ත කියලා යනවා. ඉතින් මාර දිව්‍ය පුත්‍රයා කැමති ඔය සත්‍ය අකුසල් කරගෙන මේ විනාශ වෙලා අපායට යනවා දකින්න තමයි කැමති. ඒ බන්දන්ට උදව් කරනවා. මේ කාලෙම ගොඩක් උදව් කරනු ඇති. ඉතින් දැන් මේ මාරදීය පුත්‍රයා බුදුරජාණන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට අර කතාව තේරුම් ගන්න දුන්නේ නැහැ. හිත ආවරණය කරා. කොහොමද ආවරණය කරන්නේ? දැන් සාමාන්‍යයෙන් කියන්නේ මාරදීය පුත්‍රයා මේ භයානක රූපයක් හෝ ශබ්දයක් අහන්න දකින්න සලස්සනවලු. ඊට පස්සේ ඒ ප්‍රකට අරමුණක් නිසා ඒ දිහා සමහරු කට අරගෙන බලාගෙන ඉන්නවලු. ඊට පස්සේ කටින් අත දාලා හදවත පිරිමදිනවා කියන්නේ. එතකොට අර මේ සත්‍යයන්ට අර අරමුණු වටේ තියෙන අනිත්‍යව ගැන අවබෝධයක් නැති වෙනවා. හැබැයි ආනන්ද ස්වාමීන් වහන්සේට එහෙම කරේ නැහැ කියනවා. උන්වහන්සේට ඒ වෙලාවේදී භයානක රූපයක් පෙනෙන්න සැලසුවා කියනවා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ දිහා බලාගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ කියපු දෙයට අවධානය යොමුුනේ නැහැ. ඒක මේ ධර්මයේ පැහැදිලි කරනවා. මේ හිත ආවරණය කරපු ක්‍රමය. එතකොට බෙහෙරුවන් රූපාරම්මණං වා දස්සේති සබ්දාරම්මණං වා සාවේති. භයානක රූපාරම්මණයක් පෙන්නනවා. එහෙම නැත්නම් භයානක ශබ්දයක් අහන්න සලස්සනවා. ඒකට ඒ දිහාවට අවධානය යොමු වෙනකොට බුදුරජාණන් වහන්සේ කියපු දේ තේරුනේ නැහැ. ඊට පස්සේ අතකෝ භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියා සිටිනවා ගච්ඡත්වං ආනන්ද යස්සදානි කාලම්මඤ්ඤේසි.
ආනන්දේ එහෙමනම් පොඩ්ඩක් මේ එහාට ගිහිල්ලා වැඩ ඉන්න. මේක ආරාධනාවක් ලැබුණේ නැහෙනේ. ඉතින් කියනවා එහෙමනම් පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා වැඩ ඉන්න කියලා. ඒවම් බන්තේතිකෝ ආයස්ම ආනන්දෝ භගවතෝ පටිසුත්වා උට්ඨායාසන භගවන්තං අභිවාදිත්වා පදක්ඛිනං කତ୍වා භගවතෝ අවිදූරේ අඤ්ඤතරස්මි දුක්ඛ මූලෙ නිසීදි. හොඳයි ස්වාමීනි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ එකපාරටම යනවද? නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ කොහොමද යන්නේ? බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රදක්ෂිනා කරලාලු යන්නේ. ඒ කියන්නේ වන්දනා කරගෙන බුදුරජාණන් වහන්සේ වටේ තුන් වතාවක් ගිහිල්ලා තමයි යනවා කියන්නේ. ඔන්න බලන්න මොනතරම් ගරුත්වයක් තිබිලා තියෙනවද නේ? අපි අද චෛත්‍ය වන්දනා කරන්න යනකොට දකුණු අත චෛත්‍ය පැත්තට හරවලා වටේ තුන් පාරක් යනවනේ. ඒක තමයි ප්‍රදක්ෂිනා පදකුණු කරනවා කියන්නේ. ඒ යන අතරමඟදී අර පිළිම ගෙවල් තියෙන තැනින් වන්දනා කරනවා. එහෙම තමයි චෛත්‍යයක් වන්දනා කරන්නේ. කුඩා චෛත්‍යවල බලන්න වටේට තියෙනවා පිළිම ගෙවල් 8ක්. ලොකු චෛත්‍යවල 4ක් තියෙනවා. එතකොට ලොකු චෛත්‍ය රුවන්වැලි සෑය වගේ චෛත්‍යයක බලන්න පිළිම ගෙවල් තියෙනවා 4ක් වටේට. එතකොට අන්න මේ 4 තැන දැන් අපි මෙහෙම වන්දනා කරගෙන මේ පැත්තෙන් තමයි මෙහෙම යන්න ඕනේ. රුවන්වැලි සෑය. මේ පැත්තෙන් එතකොට අර පිළිම ගෙවල් තියෙන තැනින් මෙහෙම වන්දනා කරන චෛත්‍ය. ඊට ඔය විදිහට තුන් වතාවක් යනවා. ඒක තමයි ප්‍රදක්ෂිනා කියන්නේ. ඉතින් මේ ඒ විදිහට කුඩා චෛත්‍යයක නම් තූපාරාමයේ වගේ බලන්න පිළිම ගෙවල් 8ක් තියෙනවා. ඒකට 8 තැනක වඳිනවා. අද ගොඩක් දෙනෙක් ඉතින් වඳින්නේ නැහැ ගිහිල්ලා ෆොටෝස් ගන්නවා. බලන්න ගොඩක් එහෙමයි අද වෙලා තියෙන්නේ. දැන් ඊට පස්සේ අතකෝ මාරෝ පාපිමෝ අචිරපක්ඛන්තේ ආයස්මන්තේ ආනන්දේ භගවන්තං ඒතදෝජ. දැන් මාරදීව පුත්‍රයා මෙතන ඉන්නවා තාම. ආනන්ද ස්වාමීන් වහන්සේ දැක්කේ නැහැ. අන්න ආනන්ද ස්වාමීන් වහන්සේ යනවත් එක්කම මාරදීව පුත්‍රයා බුදුරජාණන් වහන්සේට කියනවා මොකද්ද? පරිනිබ්බාතු බන්තේ භගවා පරිනිබ්බාතු සුගතෝ පරිනිබ්බානස්ස කාලෝ ඉදානි බන්තේ. ස්වාමීනි පිරිනුවන් පාන්න. සුගතයන් වහන්සේ පිරිනුවන් පාන්න. දැන් පිරිනුවන් පෑමට කාලයයි. මේ මාර්ගීය පුත්‍රයා කියනවා. අන්න බලන්න මේ හදිසියෙවත් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනාවක් කරයි කියලා තමයි අරක තේරුම් ගන්න දුන්නේ නැත්තේ. හිත ආවරණය කරේ. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ ගියා. දැන් කියනවා දැන් පිරිනුවන් පාන්න. ඉතින් මේකෙදි පැහැදිලි කරනවා මේ වෙලාවේ විතරක් නෙවෙයි මේ ආරාධනාව කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා සස්සතියවල 8 වෙනි සතියේ එනවලු මාරදීව පුත්‍රයා. දැන් අර බුද්ධත්වයට පත් වෙන්න යනකොට බාධා කරා හරි ගියේ නැහනේ. ඊට පස්සේ 8 වෙනි සතියේ එනවා. ඇවිල්ලා කියනවා මේ මොකක්ද තියෙන විදිහටම අපි කියන්නේ අට්ඨමේ සත්තාහේ බෝධි මණ්ඩේ වාගන්ත භගවත යදත්තං තුම්මෙහි පාරමියෝ පූරිතා සෝවෝ අත්ව අනුප්පත්තෝ. කියනවා ස්වාමීනි දැන් ඔබ වහන්සේ සාරාංශකීය කල්පලක්ෂය පෙරුම් දහම් පිරේ බුද්ධත්වයේ ලබා ගන්නනේ. දැන් ඉතින් ලබා ගත්තනේ. දැන් ඉතින් පිරිනුවන් පාන්නේ කියනවා. දැන් ඉතින් මේ ආයි ලෝකෙ මේ එහාට මෙහාට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඉතින් වහන්සේ බුද්ධත්වයයි ප්‍රාර්ථනා කරේ ඒක ලබා ගත්තා. දැන් පිරිනුවන් පාන්න කියනවා. මේ 8 වෙනි සතිය. ඒ කියන්නේ මම ඒකයි අර කිව්වේ දැන් අපි ඉස්කෝලේ යන්න පටන් ගන්නකොටම කවුරු හරි ඇවිල්ලා කියනවා මැරෙන්න කියලා. ඒ වගේනේ දැන් මේ බුද්ධත්වයටපත් වෙලා ලෝකයාට ධර්මයේ දේශනා කරන්න පටන් ගන්නකොටම සූදානම් වෙනකොටම ඇවිල්ලා කියනවා දැන් ඉතින් පිරිනුවන් පාන්න. මොකද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවට එක ටිකක් මාර්ගීය පුත්‍රයා කැමති නැහැ.
එතකොට මේ ධර්මය අහලා සමහරු සංසාරයෙන් නිදහස් වෙනවා, සමහරු දිව්‍ය ලෝක වලට නැවත මනුෂ්‍ය ලෝක වල උපදිනවා, බ්‍රහ්ම ලෝක වලට යනවා. මේකට කැමති. එතකොට ඊට පස්සේ මේ මාරදීය පුත්‍රයා කියනවා වාසිතාකෝ පනේසා බන්තේ භගවතා වාචා. ස්වාමීනි එදා මම ඔබ වහන්සේට මේ විදිහට ආරාධනා කරනකොට ඔබ වහන්සේ එදා මෙන්න මෙහෙම කිව්වා. කියලායි කියපු දෙත් ඔන්න මාරදීය පුත්‍රයා කියනවා. මොකද්ද කියලා තියෙන්නේ? නතාවහම් පාපිනු පරිනිබ්බායිස්සාමි යාවමේ බික්ඛෝ න ශාවකා භවිස්සanti ව්‍යත්තා විනීතා විශාරදා මේ විදිහට පැහැදිලි කරනවා. මේ කියන්නේ ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මාරදීය පුත්‍රය මම දැන්මම පිරිනුවන් පාන්නේ නැහැ. මගේ මේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා මගේ ධර්මය හොඳින් දැනගන්නතෙක් ඊට පස්සේ මාර්ගඵල වලට පත් වෙන තෙක් මේ ධර්මයේ ත්‍රිපිටක ධර්මයේ හොඳට දරා ගන්න තෙක් මේ ධර්මයේ අන්‍යයන්ට දේශනා කරන තෙක් ඒ වගේම ධර්ම විරෝධී මත ඉදිරිපත් වෙනකොට ඒවට ධර්මානුකූලව උත්තර දීලා ඒ අදහස් ඛණ්ඩනය කරලා මේ ධර්මයේ පිහිටවන්න මතු කරන්න පුළුවන් වෙන තෙක් තථාගතයන් වහන්සේ පිරිනුවන් පාන්නේ නැහැ කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා හොඳට මේ ධර්මයේ දරාගෙන මේක සැක හැරගෙන දැනගෙන මාර්ගඵල වලටපත් වෙලා මේ අනිත් අයටත් මේ ධර්මයේ කියා දෙන මට්ටමටපත් වෙලා මේ භික්ෂු සමාජය තුළ මේ ධර්මයේ හොඳට මුල් බැස ගන්නත් බුදුරජාණන් වහන්සේ කියනවා මම එතෙක් නම් පිරිනුවන් පාන්නේ නැහැ. ඊළඟට දැන් මාරදීය පුත්‍රයා කියනවා ඔබ වහන්සේ එදා එහෙම කිව්වනේ. දැන් ඉතින් භික්ෂුන් වහන්සේලා ඔන්න ඔක්කොම ධර්මයේ දන්නවා. මාර්ගඵල වලටපත් වෙලා ඉන්නවා. දැන් ඉතින් ධර්ම විරෝධී අදහසක් ආවොත් ඒක මඩින්න පුළුවන්. ඒ නිසා දැන් පිරිනුවන් පාන්න. ඒ වගේම පැහැදිලි කරනවා ස්වාමීනි ඔබ වහන්සේ එදා කිව්වා මට මේ යාව මේ භික්ඛුනියෝන ශාවිකා භවිස්සං. ඒ කියන්නේ මගේ මේ භික්ෂුණීන් ශ්‍රාවිකා පිරිසත් ඒ විදිහටම මේ ධර්මයේ හොඳට දැනගන්න තෙක් මේ මාර්ගඵල වලටපත් වෙන තෙක් මේ ධර්මයේ හොඳට දරා ගන්න තෙක් අන්‍යයන්ට මේක ප්‍රකාශ කරන තෙක් ඒ වගේම ධර්ම විරෝධී අදහසක් එනකොට ඒක යටපත් කරලා ධර්මයේ මතු කරන්න පුළුවන් වෙන තෙක් මම පිරිනුවන් පාන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දා ප්‍රකාශ කළා කියලා. ඉතින් මාරදීය පුත්‍රයා කියනවා අද වෙනකොට භික්ෂුණීන් වහන්සේලාත් ඒ தත්ත්වයටපත් වෙලා. ඒ නිසා දැන් ඉතින් පිරිනුවන් පාන්න. ඊළඟට බලන්න වටිනාම කාරණාව පැහැදිලි කරනවා යාව මේ උපාසිකා මොන බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තුවක් වෙලා තිබිලා තියෙනවා. මගේ උපාසක උපාසිකා පිරිසත් මේ ධර්මයේ හොඳට දැනගන්න තෙක් මාර්ගඵල ආදීටපත් වෙන තෙක් ඒ වගේම මේ ධර්මයේ දරා ගන්න තෙක් ඒ වගේම ධර්ම විරෝධී අදහසක් මතුවෙනකොට ඒක මඩින්න තරම් ධර්ම දැනුමක් ඇති වෙන තෙක් මම පිරිනුවන් පාන්නේ නැහැ කියලා පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ බලාපොරොත්තු තිබිලා තියෙනවා මේ භික්ෂු භික්ෂුණී පිරිස විතරක් නෙවෙයි උපාසක උපාසිකා පිරිසත් ධර්මයේ දැනගන්න ඕනේ නේද? ධර්මයේ දැනගන්න ඕනේ. එතකොට එහෙම වෙනකොට තමයි තමන්ගේ විමුක්තියත් සලස ගන්නත් පුළුවන් වෙන්නේ. අනික මේ අධර්මවාදී අදහස් මත වෙනකොට නෑ ඔක අධර්මයක් මෙන්න මේකයි ධර්මයේ කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ පැහැදිලි කරනවා දැන් මෙතනදී මාරදීය පුත්‍රයා කියනවා දැන් උපාසක උපාසිකා පිරිසත් හොඳට ධර්මයේ දන්නවා. දැන් ඉතින් පිළිගන්නවා. ඊට පස්සේ පැහැදිලි බුදුරජාණන් වහන්සේ තවත් කාරණාවක් කියලා තියෙනවා මගේ මේ ධර්මය හොඳට මේ ලෝකේ මුල් බැස ගන්න තෙක් දෙවි බඹුන් අතරටත් මේ ධර්මයේ යන තෙක්
තථාගතයන් වහන්සේ පිරිනුවන් පාන්නේ කියලා. ඉතින් ඒ වෙනකොට දෙවි බඹුන් අතරට ධර්මයේ ගිහිල්ලා තිබුණේ. ඉතින් අන්න ඒ වෙලාවේදී මේ මාරදීවිය පුත්‍රයා කියනවා ස්වාමීනි දැන් මේ ධර්මයේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. දෙවියන් බඹුන් අතරට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා දැන් වහන්සේ පිරිනුවන් පාන්න කියලා කියනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ඔන්න දේශනා කරනවා අපොස්සුක්කෝ ත්වං පාපිමහෝහි නචිරං තථාගතස්ස පරිනිබ්බාණං භවිෂ්‍යති. මාරය දැන් ඉතින් බුද්ධත්වයට පත් වුණු දවසේ ඉඳලාම මගේ පස්සේ පන්න පිරිනුවන් පාන්න කිව්වනේ. දැන් ඉතින් එච්චර වෙහෙස වෙන්න දෙයක් නැහැ. නචිරං තථාගතස්ස පරිනිබ්බාණං භවිෂ්‍යති. මේ තථාගතයන් වහන්සේගේ පිරිනුවන් පෑම නොබෝ කලකින් සිදු වෙනවා. ඊතෝ තින්නම් මාසානං අච්චේන තථාගතෝ පරිනිබ්බායිස්සති. මෙතන ඉඳලා මාස 3ක් ගියාට පස්සේ තථාගතයන් වහන්සේගේ පිරිනිවීම සිද්ධ වෙනවා කියලා මාර්ගදී පුත්‍රයාට කියනවා. දැන් නවම්පුර 15ක් පොහොය දවස. කවද්ද මේක වෙන්නේ එතකොට? වෙසක් පුර 15ක් පොහොය දවස. මාස 3යි. එතකොට දැන් සාමාන්‍යයෙන් මේ බුදුරජාණන් වහන්සේලා දැන් අර වයසට යනකම් වැඩ ඉන්නේ නැහැ. මොකද ශරීරේ පව වෙනස් වෙනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේට මේ අවුරුදු 100ක් 120ක් වැඩ ඉන්න උවමනාව තිබුණේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ විදිහට ප්‍රකාශ කරන්න හේතුව තමයි ආනන්ද ස්වාමීන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ වියෝවත් එක්ක ඇති වෙන මේ ශෝකය ටිකක් තුනී කරන්න. ඇයි? පසුව කියන්න පුළුවන් ආනන්දේ මම ඔක කිව්වා කලින් ආරාධනා කරා මේ ප්‍රකාශ කරා නමුත් වහන්සේ මට ආරාධනා කරේ නැහැනේ. ඒ විදිහට කියලා ශෝකය ටිකක් තුනී කරන්න තමයි මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ දන්නවා ඒ වෙලාවේ මාර්ගීය පුත්‍රයා දැන් මෙහිත ආවරණය කරනවා කියලා. ඒ උන්වහන්සේම ප්‍රකාශ කරා කියලා පැහැදිලි කරනවා. අතකෝ භගවා චාපාලේ චේතියේ සතෝ සම්පජානෝ ආයු සංකාරං කොස්සති. අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බොහෝම සිහිනුවණින් යුක්තව මේ චාපාල කියන විහාරස්ථානයේ වැඩ ඉඳගෙන ආයු සංස්කාර අතහරිනවා. මොකද්ද මේ ආයු සංස්කාර අතහරිනවා කියන්නේ? මොකද්ද? මොකද්ද? එතන කියන්නේ මම තව මාස 3යි වැඩ ඉන්නේ. එතනින් එහාටයි වැඩ ඉන්නේ නැහැ කියලා නිෂ්ඨාවට යනවා. එහෙමත් නැත්නම් තවත් ක්‍රමයකින් කියනවා නම් මම මාස 3යි ආයේ අරිහත් ඵල සමාපත්තියට සම්වදින්නේ එතනින් පස්සේ ආයේ සම්වදින්නේ නැහැ. ඒ වගේ කාලයක් තීරණය කරලා පිරිසිඳලා එතනින් එහාට ජීවත් වෙන්නේ නැහැ කියන එක තීරණය කරනවා. බලන්න බුදුරජාණන් වහන්සේලාගේ ආශ්චර්යය. පිරිනුවන් පාන දවසත් උන්වහන්සේට හරියටම තීරණය කරගන්න පුළුවන් උන්වහන්සේට. අපිට පුළුවන්ද? මැරෙන දවස නෑ ඉතින් මැරෙන දවසේ තමයි මැරෙන්නේ නේ බුදුරජාණන් වහන්සේලාට ඒක පුළුවන්. ඒ උන්වහන්සේ දැක්කා මගෙන් ඉතින් ලෝකයට කෙරෙන්න තිබුණු සේවාව ඉතින් සිද්ධ වුණා. දැන් මාස 3ක් කල තියෙනවා ඉතින් අවසන්. පිරිනුවන් පාන්න තීරණය කරා. මේකට තමයි ආයු සංස්කාර අතහරිනවා කියලා කියන්නේ. එතකොට ඔස්සට්ඨේච භගවතා ආයු සංඛාරේ මහා භූමිචාලෝ අහෝසි.
බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අතහරිනකොට මොකද උනේ? මහා භූමි චාලුව හොසි කියනවා. ඕ මහා භූමි කම්පාවක් ඇති වෙනවා. ඒ මොකද? බිහින්සනකෝ භයානක භූමි කම්පාවක්. සලෝම හංසෝ ඒ කියන්නේ මේ ශරීරයේ ලොම් වලට පවා දැනෙන විදියට භූමි කම්පාවක්. දේව දුන්දුබියෝච චලින්සු. මේ අහස් වලාකුළු නැති වුණත් මහා ගෙරවුම් හඬක් බය හිතෙන විදියට අහස ගොරවන්න ගත්තා. හතකෝ භගවා ඒතමත්තං විදිත්තා තායන් වේලාවයන් ඉමං උදානං උදානේ. මෙන්න මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් දේශනා කරා. ප්‍රීති වාක්‍ය. දැන් අපිට කියලා තුලමතුලංච සම්භවං භව සංඛාරමවස්ස ජීමුනි අජ්ජත් රතෝ සමාහිතෝ අබින්දි කවච විවත්ත සම්භව. මේකෙදි කියන්නේ තථාගතයන් වහන්සේ මේ කුසල මේ කාමාවචර කුසල් විපාක සහ රූපාවචර අරූපාවචර විපාක ලබා දෙන මේ කර්ම ශේ කරලා දැම්මා. ඒ කියන්නේ කාමාවචර කුසල් ඒ වගේම රූපාවචර කුසල් අකුසල් මේ රූපාවචර කුසල් අරූපාවචර කුසල් වලට හේතු වෙන මේ විපාක වලට හේතු වෙන කුසල් සම්පූර්ණයෙන්ම අරිහත් මාර්ග ඥානින් උන්වහන්සේ සිඳලා දැම්මා. අය කුසල අකුසල් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ අජ්ජත් රතෝ සමාහිතෝ අබින්දි කවච විවත්ත සම්භව. සියලුම කෙලෙස් නසා දැම්මා කියලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මොකද මේ දැන් අපිට නම් දැන් මම තව දවස් දෙකකින් මැරෙනවා කියලා තීරණය කරාම මොකද සතුටු ප්‍රීති වාක්‍යයක් කියන්න වෙනවද? බුදුරජාණන් වහන්සේ ප්‍රීති වාක්‍යයක් කියනවා. බලන්න. කෙලෙස් නසපු උතුමන් වහන්සේලාගේ තියෙන ස්වરૂපය. ඒ උන්වහන්සේලා ප්‍රීති වාක්‍යයක් කියන්නේ මම ඉතින් කෙලෙස් නැසුවා. කුසල අකුසල කර්මත් නැසලයි තියෙන්නේ. අතකෝ ආයස්මතෝ ආනන්දස්ස ඒතද හෝසි. දැන් ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේට කල්ප හිතෙනවා මහා වතායම් භූමිචාලෝ මහා භූමි පොළොව සැලවීමක්. ඊට පස්සේ සුමහා වතායම් භූමිචාලෝ අතිශය විශාල පොළොව සැලවීමක්. නකෝ මහා භයානකයි. සලෝමහංසෝ මේ ලොම් වලට පවා දැනෙන භූමිකම්පාව. දේව දුන්දුබියවති චලින්සු අහසේ මහා ගෙරවීම් හඬකුත් ඇති වුණා. කෝනකෝ හේතු කෝපච්චයෝ මහතෝ භූමිචාලස පාතිභාවයි. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට හිතෙනවා මෙච්චර භූමිකම්පාවක් මේ පොළොව සැලවීමක් ඇති වෙන්න හේතුව මොකක්ද? උන්වහන්සේ කල්පනා කරනවා දැන් කාගෙන්ද දැන් මේක අහන්න වෙන්නේ? බුදුරජාණන් වහන්සේගෙන් තමයි දැන් හේතුව දැනගන්නේ. අතකෝ ආයස්ම ආනන්දෝ යේන භගවා තේන උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං සීදී ඒකමන්තං නිසින්නෝකෝ ආයස්ම ආනන්දෝ භගවන්තං ඒතදු. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? එකපාරට බුදුරජාණන් වහන්සේ ළඟට වේගින් ගියා. ස්වාමීනි මොකද්ද මේ පොළොව හිල වෙන්න කාරණාව කියලා ඇහුවද? නැහැ. මොකද්ද මේ බලන්න මෙන්න ආනන්ද ස්වාමීන් වහන්සේ අහන විදිය. ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා අභිවාදෙත්වා වන්දනා කරලා පැත්තකින් වාඩි වෙනවා. පැත්තකින් වාඩි වෙනවා. වාඩි වෙලා අන්න බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බලන්න ආනන්ද ස්වාමීන් වහන්සේගේ මොනතරම් දැන් මේ පොළොව හෙල වෙනවා. ඊට පස්සේ මහා භූමිකම්පාව. නමුත් මේ කිසිම කෙනෙකුට හානියක් නැහැ. අහසත් ගොරවන්න ගත්තා. භයානකයි. නමුත් වේගින් ගිහිල්ලා එකපාරට ඇහුවද? නැහැ. ඉමීට ගිහිල්ලා වන්දනා කරලා ඉඳගෙන තමයි ඇහුවේ. ඉතින් අහනවා ස්වාමීනි මහා භූමිකම්පාවක්.
අහසත් විකරුන් දුන්නා. මොකද්ද ස්වාමීනි මේකට හේතුව? මොකද්ද මේකට කාරණාව කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ කොහොම උත්තර දෙන්න ඇතිද? ආනන්දේ මම ඔබ වහන්සේට 3 වතාවක් කිව්වා. නමුත් මට පිළිතුරක් ලැබුණ නැහැ. මං ඉතින් ආය සංස්කාර අතහැරලා දැන් මයි නිසා ඇති උනේ කියලා එහෙම කිව්වද? අපි නම් කොහොමද කියන්නේ? බුදුරජාණන් වහන්සේලා එහෙම නෑ. උන්වහන්සේ අට්ඨිමේ ආනන්ද හේතු අට්ඨපච්චය මහතෝ භූමිචාලස්ස පාතු භවයි. පැහැදිලි කරන්නේ කොහොමද? ආනන්දය පොළොව සෙලවීමට කාරණා 8ක් තියෙනවා. අන්න දේශනා කරන්න හැටි. මේ කියලා දෙන්න. පොළොව හෙලවෙන්න කාරණා 8ක් තියෙනවා. මොනවද ඒ කාරණා 8? අයං පළවෙනි කාරණාව අයං ආනන්ද මහා පඨවි උදකේ පතිට්ඨිතා. ආනන්දය මේ පොළොව පිහිටලා තියෙන්නේ ජලය මත. ජලය මත. උදකං වාතයේ තිතං. ඒ විදිය ඒ වගේම මේ ජලයේ තියෙන්නේ වාතයේ මත. අපි පොළොව පිහිටලා තියෙන ජලයට කියනවා ජල පොළොව කියලා. ඒක මේ පොළොව පිහිටලා තියෙන ජල තල. ඒකට ජල පොළොව කියනවා. ඒ ජලයේ තියෙන්නේ වාතය මත. අපි ඒකට කියනවා වා පොළොව කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පොළොව පිහිටලා තියෙන්නේ ජල පොළොව මත. ජල පොළොව තියෙන්නේ වාතය මත. වා පොළොව මත. සෝවානන්ද සමයෝ යම් මහා වාතා වායන්ති. ආනන්දේ අර වා පොළොව වාතය කියන්නේ ජල පොළොව පිටලා තියෙන වාතයනේ. මෙන්න මේ වාතයේ යම් යම් කාලවලදී මේ මහා වේගෙන් හමන්න ගන්නවා. මේ වාතයේ කැළඹිලි ඇති වෙනවා. එතකොට මහා වාතා වායන්තා උදකං කම්පෙන්ති. මෙන්න මේ අවස්ථාවේදී අර වාතයේ මේ මහා වාතයන් හමනකොට සමහර මේ වා පොළොවේ සමහර තැන් හිස් වෙනවා. ඒ වෙලාවේදී මොකද වෙන්නේ? අර ජල පොළොවේ ජලය ඒ හිඩසට බහිනවා. එතකොට මොකද වෙන්නේ? පොළොව තලයේ ජල පොළොව මත තියෙන මේ පොළොව තලයේ පහළට පාත් වෙනවා. ඊට පස්සේ නැවත මේ වාතයේ අර හිඩස පිරෙන විදියට නැවත වාතය හමනවා යම් වෙලාවක. එතකොට අර වතුර ටික අර පහළට බැස්ස වතුර ටික උඩට මතුවේ. උඩට එනකොට මොකද වෙන්නේ? පොළොව සෙලවෙනවා. මෙන්න මේ ක්‍රමයට කියනවා මේ පළවෙනි පොළොව සෙලවීම ඇති වෙන්නේ. පළවෙනි භූමිචාලය තියෙන්නේ මෙන්න මේ ක්‍රමයට කියලා කියනවා. එතකොට අදටත් මේ වගේ දේවල් වෙනවා. දැන් මේ විදියට සෙලවෙනකොට මේ සමහරලාට ගෙවල් කඩා වැටෙන්න පුළුවන්, ගස් කඩා වැටෙන්න පුළුවන්, වෙන වෙන විපර්යාස වෙන්න පුළුවන්. එතකොට පැහැදිලි කරනවා ආනන්දය මෙන්න මේක තමයි පළවෙනි කාරණාව පොළොව සෙලවීම. ඊට පස්සේ මොනච පරං ආනන්ද සමනෝවා බ්‍රාහ්මනෝවා ඉද්ධිමා චේතෝ වසිප්පත්තෝ දේවතාවා මහිද්దికා මහානුභාවා තස්ස පරිත්තා පටිවි සංඥා භාවිතා හොති අප්‍රමාණ ආපෝස. ආනන්දය ඔය ශ්‍රමණයන් කියන්නේ භික්ෂුන් වහන්සේලා ඉන්නවා, තාපසවරු ඉන්නවා, 이르දි තියෙන මහානුභාව සම්පන්න. එතකොට එහෙම නැත්නම් මහානුභාව සම්පන්න දෙවිවරු ඉන්නවා. මේ පිරිස මේ ආපෝ කසිනේ කියන මේ ධ්‍යාන භාවනාව හොඳට පුරු කරලා ඉන්න. අන්නේ පිරිසට පුළුවන් කියනවා මේ පොළොව සොලවන්න. පොළොව යම් ප්‍රදේශයක් හෝ කොටසක් හෝ පොළොවන්න පුළුවන්. මේ ක්‍රමයෙන් මේ පොළොව සෙලවෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක තමයි දෙවෙනි කාරණාව. දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහි පොළොව සෙලවෙන්න හේතුවනේ. බුදුරජාණන් වහන්සේ දැන් එකක් කියාගෙන යනවා. එතකොට මේ පොළොව සොලවපු භික්ෂුන් වහන්සේ නමකගේ කියන්නේ මෙතනදී නම් මේ
පොළොව සොලවන ආකාරය ගැන කියනවා පොළොව යම් කොටසක් එහෙම පැහැදිලි කරනවා මේ මෙතනදී මහා නාග තෙරුන් වහන්සේගේ බෑණනුවන් වූ සංඝරක්කිත සාමණේරයන් වහන්සේ කියන්නේ. සංඝරක්කිත සාමණේරයන් වහන්සේ මේ යම් ස්ථානයක් සොලවනවා. අන්න ඒ ගැන පැහැදිලි කරනවා. සෝකි රායස්මා කුරග්ගි අරහත්තම් පත්තා කිල්පේස. මේ සංඝරක්කිත සාමණේරයන් වහන්සේ කෙස් බාල අවසන් වෙනකොටම මොකද වෙන්නේ? රහත් වෙනවා. කෙස් බාලයි අවසන් දැන් පැවිදි කරන්න ඉස්සලා මොකද කරන්නේ? කෙස් බානවනේ. කෙස් බාන අවස්ථාවේදී කමඨහනක් භාවනා උපදේශයක් දෙනවා. ඒක භාවනාව කර කර තමයි කරන අවස්ථාවේ තමයි කෙස් බාන්නේ. අන්න ඒ කෙස් බාල අවසන් වෙනකොටම රහත් වෙනවා. රහත් වෙනවා. අපේ මිහිඳු මහ රහතන් වහන්සේ කෙස් බාල අවසන් වෙනකොටම රහත් වෙනවා. ඉතින් රහත් වෙලා මේ සාමණේරයන් වහන්සේ නමක් හිතනවා අත්තිනකෝ කෝචි බික්ඛු යේන පබ්බජිත දිවසේව අරහත්තම් පත්වා වේජයන්තම් පාසාදෝ කම්පිත භූකෝ. මේ කවුරු හරි මේ බුද්ධ ශාසනයේ භික්ෂුවක් ඉන්නවද පැවිදි වුණු දවසේම කෙස් බාලි වෙනකොටම රහත් වෙලා ඒ වගේම ඉරිදි උපදවලා මේ වෛජයන්ත ප්‍රාසාදයේ සොලෝපු කෙනෙක්. වෛජයන්ත ප්‍රාසාදයේ සොලෝපු කෙනෙක්. මොකද්ද මේ ප්‍රාසාදය? මොකද්ද ප්‍රාසාදය? සක්දේව රජතුමාගේ ප්‍රාසාදය තමයි වෛජයන්ත ප්‍රාසාදය කියලා කියන්නේ. මේක කොච්චර පිටාම ඉහළට නැගුණු විශාල ප්‍රාසාදයක් කියලා කියන්නේ. විශාල ප්‍රාසාදයක්. එතකොට මේ සාමණේරයන් වහන්සේ කල්පනා කරන්නේ මේ පැවිදි වුණු දවසේම මේ රහත් වෙලා ඉර්ධි උපදවලා වෛජයන්ත ප්‍රාසාදයේ සොලෝපු කෙනෙක් ඉන්නවද? උන්වහන්සේ බලනවා කවුරුත් නැහැ. ඊට පස්සේ උන්වහන්සේට අදහසක් ඇති වෙනවා වෛජයන්ත ප්‍රාසාදයේ සොරවන්න. මේ රහතන් වහන්සේ නමක් මේ තණ්හාවෙන් කරන දෙයක් එහෙම නෙවෙයි. යම් කැමැත්තක් ඇති වෙනවා. දැන් මේව සමහර වැරදිවට අරගෙන මෙහෙම තණ්හාවක් තිබිලා තියෙනවා රහතන් වහන්සේලාට කියලා කියනවා. ඒක වැරදි. ඉතින් ඊට පස්සේ තවතිසාවට යනවා. අභිඥාමී ඉර්ධි ගිහිල්ලා වේජයන්ත මත්තකේටත්වා වෛජයන්ත ප්‍රාසාදයේ මුදුනේ ඉඳලා පාදේන පහරිත්වා කම්පේතු නාසකි. පාදයෙන් මෙහෙම වෛජයන්ත ප්‍රාසාදයේ මුදුනට පාදයෙන් පහර දෙනවා. නමුත් එළවෙන්නේ නැහැ. ඊට පස්සේ අත සක්කස්ස නාටිකිත්ති වාහංස. ඊට පස්සේ මේක දැකලා සක්දේව රජතුමාගේ පරිවාර නාට්‍යාංගනාව කියනවා පුත්ත සංඝරක්කිත තුවන් කෝතිගන්ධේ නේව සීසේන වේජයන්තං කම්පේතු නිච්චසි සුප්පතිට්ඨිතෝත්ති. දරුව සංඝරක්කිත ඔය ප්‍රාසාදයේ හොඳට මේ පොළොවට බැසලා තියෙන්නේ. ඒක හොඳට තියෙන එකක්. මොම හොල්ලන්න බෑ කියන්නේ. විහිළු කරනවා. ඊට පස්සේ සාමණේරයන් වහන්සේ හිතනවා ඉමා දේවතා මයා සද්දින් කේලින් කරොත් මේ දෙවගණ මගෙත් එක්ක විහිළු කරනවා. අහම්පන ආචාර්යයන් නාලත් මට ගුරුවරයාගෙන් මේක අහගන්න බැරුණානේ කියලා මොකද කරන්නේ? ගුරුවරයා හොයාගෙන යනවා. ගුරුවරයා තමයි සාමුද්දික මහා නාග තෙරුන් වහන්සේ. නාග තෙරුන් වහන්සේ මේ තෙරුන් වහන්සේ වැඩ ඉන්නේ මුහුදේ. ඉර්ධි බලයේ කොච්චරද කියනවනම් මුහුදේ වතුර යට ලෙනක්ම වාගෙන තමයි වැඩ ඉන්නේ. බලන්න බුද්ධ ශාසනයේ ආශ්චර්යය නේද? ඉතින් දිවා විහරණය දවල් කාලේ විවේකයෙන් වැඩ ඉන්නවා නාග තෙරුන් වහන්සේ. ඉතින් යනවා සංඝරක්කිත සාමණේරයන් වහන්සේ. යනකොටම නාග තෙරුන් වහන්සේ කියන ඔබ
ඔබ වහන්සේ අද යුද්ධයකට ගිහිල්ලා පරාජයටපත් වුණා නේද? දැකලා තියෙනවා කලින්. ඒ වෙලාවේ උපදේශයක් දෙන්න. කියන ඔබ වහන්සේ දැකලා තියෙනවද ඔය වතුරේ ගොම පිටක් පාවෙනවා. ගොම පිටක් හෙල්ලෙනවා මෙහෙම දැකලා තියෙනවා. අපි කියමු ලී කෑල්ලක් වතුරට දැම්මට පස්සේ හෙල්ලෙනවා දැකලා තියෙනවා. කියලා අහනවා. ඒ වෙලාවේදී සාමණේරයන් වහන්සේට තේරෙනවා එහෙමනම් මොකද්ද කරන්න ඕනේ කියලා. උපමාවක් කිව්වා විතරයි. ඊට පස්සේ සෝ වට්ටතිති බන්ත එත්තකේනාති වත්තා. ස්වාමීනි මට දැන් තේරුණා කියලා ප්‍රාසාදේන පතිත්තිතෝ කාස උදකං හෝදීති අදිත්තායි. වෛජයන්ත ප්‍රාසාදේ යට කොටස මේ පිහිටපු යට පොළොව කොටස පිරිසිඳලා යම් ප්‍රමාණයක් ඒ කොටස වතුර වෙන්න අදිෂ්ඨාන කරනවා. අන්න ඒකයි කියන්නේ ආපෝ කසිනිය හොඳට ආපෝ කියලා කියන්නේ වතුර අරමුණු කරගෙන කරන භාවනාව. මේ ආපෝ කසිනිය හොඳට දියුණු කරලා තියෙනකොට මේක පොළොව හොලවන්න ලේසියි කියලා කියනවා. ඉතින් අන්න ආපෝ කසිනිය මේ මොකද කරන්නේ අර ආපෝ කසිනියට සමවැදිලා වෛජයන්ත ප්‍රාසාදයේ යට කොටස වතුර වෙන්න අදිෂ්ඨාන කරනවා. නැතර වතුරක් උඩ තියනවා වගේ මේක තියෙනවා. ඊට පස්සේ දේව දීතරෝ තන් දිස්වා මයිහම් ඒකවාරං ලජ්ජිත්වා ගතෝ දැන් දිව්‍යාංගනාව දැකලා ආයි කියනවා එකපාරක් ලැජ්ජා වෙලා ගියා නැවත ඇවිල්ලා. ඒ වෙලාවේ සග්දේව රජතුමා කියනවා මේ සාමණේරයන් වහන්සේට එහෙම කියන්න එපා. දැන් ගුරුවරයාගෙන් ඔය අහලා ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ සාමණේරෝ පාදං ගුට්ටේන පාසාද තෝපිකම් පහරි. දැන් මොකද කරන්නේ? පාදේ කකුලේ ඇඟිල්ලකින් වෛජයන්ත ප්‍රාසාදයේ මුදුනට මෙහෙම තට්ටු කරනවා. ඊර්තිපලයි. එතකොට පාසාදෝ චතුයි දිසාහි ඕනමති. ප්‍රාසාදයේ මේ හතර දිශාවට මෙහෙම නැවෙනවලු වැනෙනවලු. අන්න ඒ විලාවේදී මේ දිව්‍යාංගනා පිරිස කියනවා පතිත්තාතුන් දේහිතාත පාසාදස්ස පතිත්තාතුන් දේහිතාත. මින් කියනවා බය වෙලා කියනවා අනේ මේක හොල්ලන්න එපා මේක හොල්ලන්න එපා මේක ආයි නැවත හදන්න කියලා පිරිස මේ කෑ ගහනවා කියලා කියනවා. ඉතින් ඊට පස්සේ මේ සාමණේරයන් වහන්සේ ප්‍රාසාදයේ මුදුනේ ඉඳගෙන මේ ප්‍රීති වාක්‍යයක් කියනවා. අජ්ජේ වහම් පබ්බජිතෝ අජ්ජ පත්තාසවක්ඛයන් අජ්ජ කම්පේමි පාසාදං අහෝ බුද්දසුලාරත. අජ්ජේ වහම් පබ්බජිතෝ මම අදමයි පැවිදි වුනේ. අජ්ජ පත්තාසවක්ඛයන් අදමයි රහත් වුනේ. අජ්ජ කම්පේමි පාසාදං අදම මේ වෛජයන්ත ප්‍රාසාදයක් සෙලෙව්වා. අහෝ බුද්දසුලාරත අනී බුදුරජාණන් වහන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. ඇයි බුදුරජාණන් වහන්සේ නිසානේ මේවා ලැබුණේ. අජ්ජේ වහං පබ්බජිතෝ අජ්ජ පත්තාසවක්ඛයන් අජ්ජ කම්පේමි පාසාදං අහෝ ධම්මසුලාරත. තවත් ගාථාවක් කියනවා අදමයි මම පැවිදි වුණේ අදමයි රහත් වුණේ අදමයි ප්‍රාසාදයේ සෙලෙව්වේ අනේ මේ ධර්මයේ තියෙන ආශ්චර්යය. ධර්මයේ තියෙන ආශ්චර්ය නිසානේ ධර්මයට අනුව පිළිපැදලානේ ඉතින් මේ විදිහට අතුනේ. අජ්ජේ වහං පබ්බජිතෝ අජ්ජ පත්තාසවක්ඛයන් අජ්ජ කම්පේමි පාසාදං අහෝ සංඝසුලාරත. අදම මම පැවිදුණේ අදමයි රහත් වුණේ අද මම ප්‍රාසාදය සෙලෙව්වනේ සංඝයා වහන්සේගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය කියලා මේ ප්‍රීති වාක්‍ය තුනක් කියනවා. ඉතින් ඔන්න ඔය ක්‍රමයට තමයි ඔය පොළොව සොලවනවා කියන්නේ පොළොවේ කොටසක් අපි ගත්තොත් ඒ කොටස යට කොටස වතුර වෙන්න අදිෂ්ඨාන කරනවා. අදිෂ්ඨාන කරලා උඩ කොටස සොලවනවා. මේ ක්‍රමයට පොළොව සොලවනවා කියලා කියනවා. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පොළොව සැලවීමේ දෙවෙනි කාරණාව. දැන් මේ ක්‍රමයට පොළොව සොලවන කොටත් මේ කාටවත් හානියක් වෙන්නේ නැහැ. මොන හානියක් වෙන්නේ නැහැ. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට තාම මේ කාරණාවට උත්තරේ හරියටම තාම ලැබුණේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උනච්ච පරං ආනන්ද. ආනන්දේ තවත් කාරණාවක් තියෙනවා මේ පොළොව සැලෙවින්න.
මොකක්ද? යදා බෝධිසත්වෝ තුසිතා කායා චවිත්වා සතෝ සම්පජානෝ මාතු කුච්චිස්මි ඔක්කොමති. තථාගතයන් වහන්සේ යම් දවසක තුසිත දිව්‍ය ලෝකයෙන් චුත වෙලා නික්මිලා මව කුස පිළිසිඳ ගන්නවාද අන්න එදාට මේ පොළොව තලයේ සෙලවෙනවා. මේ පොළොව තලයේ විතරක් නෙවෙයි දස දහසක් ලෝක ධාතු මේකවර සෙලවෙනවා. මේක තුන්වෙනි කාරණාව. එතකොට දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට ඉපදිලා අවසන්නේ. ඒක අබසෙලවුනේ නම් ඒකට නෙවෙයි කියලා දන්නවා. ඊළඟට පුනච්ච පරං ආනන්ද යදා තථාගතෝ සතෝ සම්පජානෝ මාතු කුච්චිස්මා නික්කමති තදායම් පඨවි කම්පති සංකම්පති සම්පතම්පති. ආනන්දේ යම් දවසක බෝධිසත්වයන් වහන්සේ මව් කුසින් බිහි වෙනවද අන්න එදාටත් මේ පොළොව තලයේ සෙලවෙනවා. කම්පා වෙනවා. වෙවුලා යනවා. මේක හතරවෙනි කාරණාව. ඊට පස්සේ පස්වෙනි කාරණාව. පුනච්ච පරං ආනන්ද තථාගතෝ අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධති තදායම් පඨවි කම්පති. එතකොට බුදුරජාණන් වහන්සේ යම් දවසක අනුත්තර සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවද එදාට පොළොව තලයේ සෙලවෙනවා. මේ දස දහසක් සක්වල සහිතව. දැන් කාරණා කීයක් කියවද? මොකද්ද පළවෙනි එක? දෙවෙනි එක? දෙවෙනි එක කියන්නේ 이르දිමත් වික්ෂුවක් හෝ දෙවියෙක් හෝ සොලොව. තුන්වෙනි කාරණාව තුසිත දිව්‍ය ලෝකයෙන් පැමිණලා මව කුස පිළිසිඳලා. හතරවෙනි කාරණාව මව කුසෙන් බිහි වෙනවා. පස්වෙනි කාරණාව සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. තමයි මේ නිදිමත් ඒ වගේ ඉන්න නිසා මම ඇහුවේ. එපා වෙලා මේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය කියන්නේ නේ. ඊට පස්සේ පැහැදිලි කරනවා මොනච පරං ආනන්ද යදා තථාගතෝ අනුත්තරං ධම්මචක්කං පවත්තේති තදායම් මහා පඨවි කම්පේ. යම් දවසක තථාගතයන් වහන්සේ මංගල ධර්ම දේශනාව පවත්වන දෙදාටත් මේ පොළොව තලයේ සෙලවෙනවා දස දහසක් ලෝක ධාතුත් එක්ක. ඊළඟට හත්වෙනි කාරණාව. පුනච්ච පරං ආනන්ද යදා තථාගතෝ සතෝ සම්පජානෝ ආයු සංඛාරං උස්සජති. තදායම් මහා පඨවි කම්පති. ආනන්දේ යම් දවසක තථාගතයන් වහන්සේ ආයු සංස්කාර අතහරිනවද අන්න එදාටත් මේ පොළොව තලයේ සෙලවෙනවා දස දහසක් ලෝක ධාතු සමග. ඊට පස්සේ අටවෙනි කාරණාව. පුනච්ච පරං ආනන්ද යදා තථාගතෝ අනුපාදිශේෂාය නිබ්බහන ධාතුයා පරිනිබ්බායති තදායම් පඨවි කම්පති සංකම්පති. මොකද යම් දවසක තථාගතයන් වහන්සේ පිරිනුවන් පානවාද එදාටත් මේ පොළොව තලයේ සෙලවෙනවා. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට තේරුණා එහෙමනම් අද සෙලවුනේ ඇයි කියලා. කුසිත දිව්‍ය ලෝකයෙන් නික්මුණා, මව කුසින් බිහි වුණා, බුද්ධත්වයට පත් වුණා, ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරා. පිරිනුවන් පෑවේ නැහැ තාම. හැබැයි මේක නම් වෙන්න පුළුවන්. ආයු සංස්කාර අතහැරීම. ඉතින් ඒ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරා ස්වාමීනි වැඩ ඉන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා නන්දේ තථාගතයන් වහන්සේ තීරණයක් කරා නම් මේ කය වෙනස් කරන්නේ නැහැ කියලා. එතකොට
මව් කුසින් නික්මෙනකොට දැන් මේ තුසිත දිව්‍ය ලෝකයෙන් ඇවිල්ලා මව් කුසින් පිළිසිඳ ගන්නකොට පොළොව සෙලවෙනවා කියනවා. කවද්ද මේක උනේ? මොන පොයේ දවසක? ඇසල පොයේ දවසක. මව් කුසින් බිහි වෙනකොටත් පොළොව සෙලවුණා කියනවා. එහෙනම් කවද කොයි පොයේ දවසකද උනේ? වෙසක් පොයේ දවසක. ඊළඟට ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරනකොට මේ බුද්ධත්වයට පත් වෙනකොටත් සෙලවුණා කියනවා. එතකොට වෙසක් පොයේ දවසේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරනකොට සෙලවුණා. කවද්ද? ඇසල පොයේ දවසක. ඊළඟට ආයු සංස්කාර අතහරින මොහොතේ සෙලවුණා කියෝ. එහෙනම් මොකද්ද? නවම් පුර 15 පොයේ දවසේ. පිරිනුවන් පාන දවසේ සෙලවෙනවා කිව්වා. එහෙමනම් වෙසක් පොයේ දවසේ. එහෙනම් වෙසක් පොයේ දවසක කී පාරක් පොළොව සෙලවිලා තියෙනවද? 3 පාරක් සෙලවිලා තියෙනවා. 3 පාරක් සෙලවිලා තියෙනවා. එහෙනම් මේ අද දවස කොච්චර විශේෂ දවසක්ද? නේද? වෙසක් පොයේ දවසේ කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දැන් අපිට පුළුවන් ද පොළොවේ මේ පොඩි කොටසක්වත් පොළවන්න. එතකොට බාහන බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය කොහොමද? මේ අපේ පොළොව විතරක් නෙවෙයි දසදහසක් ලෝක ධාතුන් එකවර හෙළවෙයි. එතකොට පැහැදිලි කරනවා මේ මුලින්ම ඔය මව් කුසට පැමිණෙන වෙලාවේ මව් කුසින් දිවි වෙන වෙලාවේ සැලවෙන්නේ උන්වහන්සේගේ පුණ්‍ය තේජසට කියලා. පුණ්‍ය තේජසට. ඊට පස්සේ බුද්ධත්වයට පත් වෙනකොට ඥාන තේජසට සැලවෙනවා. ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරනකොට හරියට පොළොව සාදුකාර දෙනවා වගේ සැලවෙනවා. සාදුකාර දීමක් වගේ. ඊළඟට ආයු සංස්කාර අතහරිනකොට හරියට මේ පොළොව නිකන් කරුණාවෙන් තෙත් වෙලා වගේ සෙලවෙනවා. පිරිනුවන් පානකොට නිකන් අඬනවා වගේ ඇඬීමක් වගේ සෙලවෙනවා. අචේතනික වස්තුන්ට බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනෙන හැටි. නේ. දැන් මතකනේ පොළොව සෙලවෙන කාරණා නේද? දැන් එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ එහෙමනම් කොහොම කෙනෙක්ද? මේ අචේතනික වස්තු වලට පවා උන්වහන්සේගේ ගුණ දැනුණා නම් උන්වහන්සේ මොනතරම් ආශ්චර්යමත් පුද්ගලෙක්. එතකොට අපි බුදුරජාණන් වහන්සේට අද ගෙදර පහනක් එහෙම පත්තු කරන බුදුරජාණන් වහන්සේ ගියේ කොහේ හරි අයිනක තමයි මුල්ලක තමයි දාලා ඉන්නේ. ඊට පස්සේ දැලිකුණු කළු පාට වෙච්ච ওই පහනක් පත්තු කරනවා. මේක ජරාවේ සත්තුත් වැටිලා තෙල් වල ඒකටම තිරයක් දාලා පත්තු කරනවා. ඊට පස්සේ හඳුන් කූරු ගහනේදී තට්ටු තියෙනවා අර මේ අලු හඳුන් කූර ගහලා හඳුන් කූර බුදුරජාණන් වහන්සේගේ ඇඟේ හේත් වෙන්න තියෙන්නේ. ඊළඟපස්සේ සමාලාට කූඹි වතුරකේ කූඹි ඒකේ හරි ජරාව. ඒකට දැන් මේවා ගැලපෙනවද? කොච්චර ගරුත්වයක් අපි දෙන්න ඕනද? මේ ලේසි කෙනෙකුටද අපි මේ මල් පහන් පූජා කරන්නේ නේද? ඒ නිසා අපි මේ තුලින් දැන බුදුරජාණන් වහන්සේ කවුද කියන එක හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන අපි මල් පහන් පූජා කරනවා නම් වන්දනා කරනවා නම් අන්න බලවත් වූ කුසල් සිතිවිලි පහළ වෙනවා. මේ ශ්‍රද්ධාව තමයි සංසාරයෙන් නිදහස් වෙන්න අවශ්‍ය වෙන්නේ. සංසාරයෙන් නිදහස් වෙන්න අවශ්‍ය වෙන්නේ ශ්‍රද්ධාව. එතකොට අපි ඔය අද භූමිචාර සූත්‍රය තමයි පැහැදිලි කරගන්නේ. ඒකෙන් බලන්න බුදුරජාණන් වහන්සේගෙන් මාර්ගීය පුත්‍රයා ඉල්ලනවා පිරිනුවන් පාන්න කියලා. කීප වතාවක්ම ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කොච්චරද කියලා බලන්න උන්වහන්සේ මේ
තමන් වහන්සේගේ සිව්වනක් පිරිස මේ ධර්මයෙන් පෝෂණය වෙනකන් වහන්සේ කිව්වා මම පිරිනවන් පාන්නේ නැහැ. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුල් බැස ගන්නකම් පිරිනවන් පාන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. එහෙමනම් මොනතරම් කරුණාවක් ලෝක සත්‍යයන් කෙරෙහි තිබිලා තියෙනවද? ජීවත් වෙන්න ආශාව නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ මේ ලෝක සත්‍යයන් සංසාර දුකින් නිදහස් කරන්න තිබුණු උවමනාව. ඒ නිසා තමයි උන්වහන්සේ අවුරුදු 80ක් නමුත් වැඩ සිටියේ. එහෙමනම් අපි ඉතින් ඔය භූමිචාල සූත්‍රය අද මේ වෙසක්වර පසළොස්වක පොහොය දවසේදී පැහැදිලි කරගන්න යෙදුණා. ඉතින් ඒ තුලින් අපි සංඛානේ කුසල් සිතුවිලි ජනක කරගන්න යෙදුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යය අපි මේ සූත්‍රය තුලින් දැනගත්තා. උන්වහන්සේගේ තියෙන ගුණ මහිමේ දැනගත්තා. පුණ්‍ය තේජස අපි දැනගත්තා. ඉතින් ඒ අනන්ත ප්‍රමාණ ගුණයෙන් යුතු අනන්ත ප්‍රමාණ පුණ්‍ය තේජසින් යුතු ඒ වගේම අනන්ත ප්‍රමාණ ආශ්චර්යයෙන් යුතු අපගේ ශාස්ත්‍ර වූ මේ බුදුරජාණන් වහන්සේට අපගේ සිතින් කයින් වචනයෙන් নমස්කාරය වේවා. සාදු සාදු සාදු. Thank you.